live at 8. අයිබෝවන් එක්වන් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් at 8 සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. අදත් මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. බැසිල් රාජපක්ෂ නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. අමාත්‍යංශ විෂයපත සංශෝධනයත් සමග අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය දුරයක්. මුදල් අමාත්‍යවරයා ලෙස වැඩභාර ගනිමින් බැසිල් රාජපක්ෂ කිව් දේ. පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවීමේ තීරණයක්. තාක්ෂණික අංශ වලින් කරන නිර්දේශ මත පමණයි පහටද දෙන්නේ කාටද දෙන්නේ සහ ඒ අනිකුත් තාක්ෂණික දේවල් සලකලා බලලා තමා අපි කටයුතු කරන්නේ. විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක. අන්තරේ උද්ඝෝෂණයට පොලිසියෙන් බාධා. 33 දෙනෙක් අත්අඩංගුවට. පාසල් සිසුවියන් කොටු කරගත් අලුත්ම ජාවාරම. ඔලිම්පික් යන ක්‍රීඩකයින්ට සවියක් වූ ස්වර්ණවාහිනියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද අමාත්‍යංශ දෙකක දියුරුම් දෙනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන් අතර අමාත්‍යංශ විෂයපත සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දුන්නේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ දියුරුම් දීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මෙතෙක් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අද ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ නව මුදල් අමාත්‍යවරයා ලෙසයි. ශ්‍රී ලංකාව තුළදී ඕයි ඉදිරිය අදාළ දීමා බලදීමා ප්‍රයද නියුදලිද මේ අතර මෙතෙක් මුදල් අමාත්‍ය ධුරය දැරූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් බැසිල් රාජපක්ෂ මහතාට සුබ පතා තිබුණා. මා මෙතෙක් දැරූ මුදල් අමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලබා දීමට කටයුතු කළෙමි. නව මුදල් අමාත්‍යතුමාට සිය ධුරයේ කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි ලෙස එහි සටහන් කර තිබුණා. මේ අතර මුදල් අමාත්‍යවරයා ලෙස දියුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා අද උදැසන පාර්ලිමේන්තුවට පැමිණියා. උදැසන 10ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමග බැසිල් රාජපක්ෂ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන්නා. අභිනව මන්ත්‍රීවරුන්ගේ නිල ප්‍රතිඥාව හෝ දියුරුම් දීම. බැසිල් රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනතාවගේ ආන්දෝලන වස්තාවක ආරක්ෂා කොට අනුගමනය කරන බවද බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ වෙන් කර තිබුණේ ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය මැතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට මැදිව පිහිටි ඉදිරි පෙළ නවවන අසුනයි.
මේ අතර මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමෙන් අනතුරුව නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී වැඩබහර ගනු ලැබුවා. එම අවස්ථාවට සර්ව ආගමික නායකින් මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අපි අවංකව පිළිගන්නවා ඔබතුමාගේ පැමිණීම මේ රටේ අලුත් ගමනක් යාමට දැඩි උත්සාහයකින් ක්‍රියා කරන වර්තමාන රජයට විශාල ශක්තියක් විශාල ධෛර්යයක් මේ නිසා ලැබෙනවා කියලා. අනතුරුව මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට අමාත්‍යවරයා එක් වුණා. මේ මුදල් අමාත්‍යාංශය වැඩබාර ගන්න අවස්ථාවේදී මට ඇතුළට එනකොට අපේ අල්සසීරා එකේ මාධ්‍ය වේදිනිය ඇහුවා what is your priority කියලා. මගේ ප්‍රමුඛතාවය මේ රජයේ ජනාධිපති අගමැතිතුමා ඇතුළු රජයේ සියලු දෙනාගේ ප්‍රමුඛතාවය වෙන රටේ පොදු ජනතාවගේ ප්‍රමුඛතාවය තමයි අපේ ප්‍රමුඛතාවය වෙන්නේ. මම මෙතන අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරත් මම සියලුම මේ රටේ ජීවත් වෙන ගොවියා, දීවරයා, කම්කරුවා, වෘත්තීය වේදීන්, රාජ්‍ය සේවකීන් ඇතුළු සියලු දෙනාම තමුන්ගේ සගයෙක් මුදල් අමාත්‍යාංශයේ ඉන්නවයි කියලා හිතාගෙන අපිට මඟ පෙන්වන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම විශේෂ මාධ්‍ය වේදිනුත් වෘත්තීය සමිති සියල්ලගෙම රජය වෙනුවෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක මේ කටයුත්ත මේ බැරෑරුම් අවස්ථාවේදී මේකට උදව් කරන්න කියලා. මේ බැරෑරුම් කියන වචනේ කිව්වේ මගේ අදහස නෙවෙයි. අද හුඟ දෙනෙක් හිතනවා මේ රට බැරෑරුම් තත්යකට පත් වෙලයි කියලා. අපේ නායක හම්දුරොත් ඒ විදිහටම කිව්වා. නමුත් අපි මීට වැඩිය බැරෑරුම් තත්ත්වවලට අපි මුහුණ දීලා තියෙනවා. ඒක නිසා අපි ධෛර්යමත් වෙන්න ඕන. අපිට මේක ගොඩනගන්න පුළුවන්. අමාත්‍යාංශයේත් අපේ රජයේත් එවගේ මගේ ප්‍රමුඛතාවය වෙන්න පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. ඒ ජනාධිපතිතුමා අගමැතිතුමාට මේ රජයේ සියලුම අයට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණාට අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝග දෙන්න කියලා. මුකුත් ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස දියුරුම් දීමත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව සිය සතුට පළ කළා. නව මුදල් අමාත්‍යවරයා ලෙස හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන් බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පිළිබඳ විමසා බැලීමක් මේ.
බැසිල් රෝහණ රාජපක්ෂ මහතා 1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුල්කිරිගල ඡන්ද කොට්ටාශය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ ලාබාලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙසයි. එතැන් පටන් සිය සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරී දේශපාලනය සමග අත්වැල් බැඳගනිමින් ඔහුගේ උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කළ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. 2007 වසරේදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු සමාජිකයෙකු ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට පැවිසියා. අනතුරුව 2010 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළේ දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙමින්. එම මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 4කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිස ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය හොබවමින් යුද්ධයෙන් බැටකෑ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි දියත් කළ සංවර්ධන ව්‍යාපෘතිවලට නායකත්වය ලබා දුන්නා. 2015 වසරේදී තෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් නිර්මාණය කරගනිමින් නව මාවතක් විවර කරගත්තේ එම පක්ෂයේ නිර්මාතෘවරයා බවට පත්වෙමින්. අනතුරුව 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරමින් වැඩි බලයක් අත්පත් කර ගැනීමට සමත් වුණා. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවමින් සුවිසල් කාර්යභාරයක් ඉටු කළේ බැසිල් රෝහණ රාජපක්ෂ මහතායි. අනතුරුව 2020 මහ මැතිවරණයෙන් 3/2ක බලයක් ලබා ගැනීමට එම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවුයේද බැසිල් රෝහණ රාජපක්ෂ මහතායි. කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය දුන් බැසිල් රාජපක්ෂ මහතා මෙවන විටත් කොවිඩ් මර්ධන කමිටුවේ සමාජිකයෙකු ලෙස විසල් මෙහෙවරක් සිදු කරමින් සිටිනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සහ දේශගුණික විපර්යාසයන් තිරසර විසඳුම් සහිතව හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානයා ලෙසින්ද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරනවා. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශයක් ගැසට් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය මගින් අමාත්‍යංශ දෙකක සහ රාජ්‍ය අමාත්‍යංශ දෙකක විෂයපතයන්ද වෙනස් කර ඇති අතර නව රාජ්‍ය අමාත්‍යංශ දෙකක්ද ස්ථාපිත කෙරුණා. නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතට මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන 27ක් ගැසට් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු, මූල්‍ය රක්ෂණ සහ ඒවායේ පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන ගැසට් කර ඇත්තේද බැසිල් රාජපක්ෂ මහතා අද දිවුරුම් දුන් මුදල් අමාත්‍යංශය යටතටයි. මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතා යටතට අරමුදල් රැසක්ද ගැසට් කර ඇති අතර ඊට ජාතික රක්ෂණ බහර අරමුදල, සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදල ඇතුළු අරමුදල් 17ක් ඇතුළත්. අග්‍රාමාත්‍යවරයාගේ නව අමාත්‍යංශය වූ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන 10ක් ගැසට් කර තිබෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා මෙතෙක් දරූ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයේ තවදුරටත් කටයුතු කරනු ඇතේ. මීට අමතරව ආචාර්ය නාලක ගොඩහේවා මහතා රාජ්‍ය අමාත්‍යධුරය හොබවන නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ විෂයපතය සංශෝධනය කරමින් වෙරළ සංරක්ෂණ විෂය ඉන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව වෙරළ සංරක්ෂණ විෂය ඇතුළත් කර ඇත්තේ අලුතින් ස්ථාපිත කළ වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයටයි. අලුතින් ස්ථාපිත කෙරුණු වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේ මොහාන් ද සිල්වා මහතායි. අලුතින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු සහ අර්ථාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම නමින් රාජ්‍ය අමාත්‍යංශයක් ස්ථාපිත කළ අතර එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද දිවුරුම් දුන්නා. තමන් කිසිවෙකුගේ බලපෑමකට යටත් නොවන බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නව තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින්
නව තෙල් පිරිපාදුවක් ස්ථාපිත කිරීමටත් මේ දිනවල ශක්්‍යතා අධ්‍යයන කටයුතු අවසන් කරමින් පවතී. ඇමරිකානු තානාධිපති වරයා ඔබතුමාට බලපෑම් කරනවා මේ ටෙන්ඩර් ඉල්ලන්න කියලා. මොකද ඇමරිකාවෙන් ඔබතුමාට බලපෑම් වැඩි. නිසා මේ ඇමරිකාව මේ බලපෑම් කරලා ඉල්ලන්නේ එක්කෝ ඍජු ඇමරිකාවද එහෙම නැත්නම් ඇමරිකාවත් එක්ක සම්බන්ධකම් තියෙන තවත් පුරවැසියන්ද ඒ බලපෑම් යටතේ මේ ටෙන්ඩරේ ලබා දීමට ඔබ සූදානම්ද? මා මේ අමාත්‍ය ධූරයට පත් කර තිබෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශය යටතේ අතිගරු ජනාධිපතිතුමන් මට ඊළඟින් ඉන්න එතුමන්ලා පමණයි. එතුමන්ලා දෙදෙනා මගේ අමාත්‍යාංශ කටයුතු වලට කවදාකවත් කිසිම බලපෑමක් කරලා නැහැ. උපදෙස් දීලා තියෙනවා, තොරතුරු විමසලා තියෙනවා, කවදාකවත් බලපෑමක් කරලා නැහැ. ඇමරිකානු තානාපතිවරිය මට ලියුමක් කිව්ව බවත් ඇත්තයි, මා හමු වුණු බවත් ඇත්තයි. ඒ සාකච්ඡාවේ සිදුණු දේවල් පිළිබඳ මම ගරු අග්‍රාමාත්‍යතුමාත් අතිගරු ජනාධිපතිතුමාත් මේ වෙනුවට දැනුවත් කරලා තියෙන්නේ. ඔබට මම එක සාතිකයක් දෙනවා, කිසිවෙකුගේ බලපෑම් වලට මම යට වෙන්නේ නැහැ. පක්ෂනායක රැස්වීම් ගණනාවකදී මා විසින් මහ බැංකු වාර්තාව පිළිබඳව විවාදයක් අවශ්‍ය බව කියා සිටියා. ගියවර පක්ෂනායක රැස්වීමේදී එකඟුණා මේ සතිය ලබා දෙන බව. ඒ අනුව හෙට එම විවාදය ලබා දීලා තිබෙනවා. මට දැනගන්න කැමතියි ඔබතුමාගේ ස්ථාවරයේ විවාදේ මා බාර දීපු විවාදයට පැවැත්වෙනවද කියලා. රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා ඒ යෝජනාව ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා හෙට. අරු කතානායකතුමනි එතුමා ආණ්ඩුවේ වාඩි වෙලා ඉන්නේ මේ පැත්තේ තමයි. ඔබතුමා මේ පැත්තේ වාඩි වෙලා ඉන්න ඔක්කොම විපක්ෂෙල සලකන්න එපා. ඒක ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන්න යෝජනා වෙලා නෑ. ගරු කතානායකතුමනි ඔබතුමාගේ ස්ථාවරය මොකද්ද කියන්නකෝ. ආණ්ඩු පක්ෂය යෝජනා කරන එකම පිළිගන්න ඔබතුමා ඔය පුටුවේ ඉන්න ඕනේ නෑනේ. මමත් ඒ බිස්නස් කමිටියකට සහභාගී වුණා. බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබුණා. අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සභාව කල්තැවීමේ යෝජනාව හෙට දවසේ. දැන් කොහොමද ඒක වෙනස් වෙන්නේ? විරුද්ධ පක්ෂයේ නායකතුමා ඇතුළු සංවිධායකතුමා ඉල්ලා සිටියා විශ්වාසභංග යෝජනාව සිකුරාදට උනේ කියලා. මේක තමයි ඇත්ත තත්ත්වය. ඊළඟ බිස්නස් කමිටියේදී රැස් කළා මේක අවසන්. මොකද නෑ. හෙට ගන්න ඕනේ මේක. නෑ ඒක හරියන්නේ නෑ. හෙට ගන්නවා මේක. මේක ඉදිරිපත් කරන්න ඕනේ අනුර කුමාර දිසානායක මැතිතුමා. අපි සිකුරාදා මේක කතා කරනකොට විරුද්ධ පක්ෂයේ ඉල්ලා සිටියා ගම්මන්පිල ඇමතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ගන්න ඕනේ කියලා. සිකුරාදා දරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කියනවා විපක්ෂය ඉල්ලුවයි කියලා වේලාසනින්ම විශ්වාසභංගය. සමගි ජන බලවේගය තමයි ඒක ඉල්ලුවේ. ඒකට මේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මැතිතුමා නෙවෙයි ඒක ඉල්ලුවේ. ඒක නිසා මේක පටලවන්න එපා. මේ ඔබතුමා එහෙම මේ රූකඩෙක් කරන්න හොඳ නෑනේ. එක් කට්ටියගේ මේ පාලනය වෙන කතානායකයෙක් වෙන්න බැහැනේ. මේක දිනේෂ් ගුණවර්ධන ඇමතුමා පැහැදිලි කරා. මම හිතන්නේ විපක්ෂ නායකතුමා රූකඩෙක් වෙලා මේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ. එහෙම කරන්න ලෑස්ති වෙන්න බෑ. කියපු දෙයක් කියන්න දාන්න. එතුමා රූකඩෙක් කියන ඔබතුමාට අයිතියක් නෑ. ඔබතුමා රූකඩෙක් කළා. එතුමාට පුරුදු ඇති මේ විපක්ෂ නායකවරු රූකඩ වෙලා ඉන්න කාලවකවානු. මම කාගේවත් රූකඩයක් නෙවෙයි. එතුමාගේ පුරුද්දේ කියන්නේ ඇත්ත කතා කරන්න ඕන. සත්‍ය. නෑ මෙතන පොඩි වැරදීමක්. මම මේ කතා කරන්නේ ඇත්ත වෙනුවෙන්. වැරදීමක් වෙලා තියෙනවා. යම් කිසි පැටලීමක් සිදු වෙච්ච එක සිදු වෙලා තියෙනවා කියන අපි ඒක අද දවල් 12ට පාර්ටි ලීඩර්ස් මීටින් එකක් තියලා කතා කරලා ඉවර කරමු. ගරු කතානායකතුමනි මම එක ප්‍රශ්නයක් අහන්නේ. සම්මත කරපු මිනිත්ස්ත බලංගු සම්මත නොකරපු ඔබතුමා ඔය ප්‍රශ්නේ දෙපාරක් ඇහුවා. වාචික ප්‍රශ්න වල පිළිතුරු දීලා ඊට පස්සේ හැමදාම මේ විපක්ෂ නායකතුමා මේ වගේ දෙයක් ඇදලා කරන්නේ පාර්ලිමේන්තුවේ දෙපැත්තටම අසාධාරණයක්. මේ ඉන්න മന്ത്രിවරුන්ගේ කතා වලින් හැමදාම විනාඩි 10ක් දෙන මන්ත්‍රීවරයා කතා විනාඩි 2කට යනවා. ඒකට වග කියනවා විපක්ෂ නායකවරයා. සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටවනවා පක්ෂ නායකින්ගේ රැස්වීම සඳහා මගේ නිල කාමරයේ පැවැත්වෙන. විරෝධතා සඳහා සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසලදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර පොල්දුව මන්සන්දියේ පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වුණා. මහජන විරෝධතා සඳහා සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමට පෙර මෙම විරෝධතාව සිදු කළා. ඊට විපක්ෂ නායකවරයා ද එක්ුණේ මෙලෙසින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන මානව අයිතීන් අපේ රටේ සියලුම පුරවැසියන්ට තිබෙනවා. ඒක මොනම ජගතයකටවත් මොනම ආණ්ඩුවකටවත් මර්ධනය කරන්නට බෑ. යටපත් කරන්නට බෑ. පොලිස්පතිවරයාගේ නිවේදනය නිකුත් කරලා තියෙනවා උද්ඝෝෂණ කරන්න එපා කියලා. හැබැයි අපි සෞඛ්‍ය මාර්ග නීති වලට අනුව මේ උද්ඝෝෂණය පවත්වනවා.
අපි කියනවා පොලිස්පතිවරයාට ජනතාවත් අරන්කොට ගන්න කලින් පුළුවන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවත් අරන්කොට ගන්න. මේ අතර නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු වටරවුමේදී අද විරෝධතාවක් සංවිධාන කර තිබුණා. නීතිය කඩන්න දාන්න. නීතියක් නැහැ. විරෝධතාව අතරතුර එය විසිරුවා හැරීමට පැමිණි පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එලෙස පාර්ලිමේන්තු වටරවුම අසල සිදු කළ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 33 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25000 බැගින් වූ පුද්ගලික ඇප මත නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නීරංජනාද සිල්වා මහත්මිය නියෝග කොට තිබෙනවා. මන්ත්‍රී කෙනෙක්. ඒක වැරදිනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අතුලට යන්න දෙන්නේ මේ අතර කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ප්‍රදේශ කිහිපයකදීම විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුණා. අපි දෙවියන් අරගෙන කරනවා
ළමුන් සඳහා සූම් තාක්ෂණය මගින් පන්ති පවත්වමින් සිටින අතරතුර හැකවරයෙකු විසින් අසභ්‍ය තොරතුරු සටහන් කිරීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. මේ අතර අන්තර්ජාලය ඔස්සේ සිසුවියන් පිරිසක් අපයෝජනයට ලක් කළ දුරකථන සමාගමක අලෙවි නියෝජිතවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වෙනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අන්තර්ජාලය ඔස්සේ පාසැල් සිසුවයන් පිරිසකගේ දුරකථන අංක ලබාගෙන එම සිසුවයන් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකි වුණා. අදාළ සිසුවයන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මෙම අපයෝජන සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමට පියවර ගත්තා. ඒ අනුව පොලිසිය මෙම පුද්ගලයා සොයා සිදු කළ මෙහෙයුම්වලදී ඔහුව මොරවක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් සැකකරු දුරකථන සමාගමක අලෙවි නියෝජිතවරයෙකු ලෙස සේවය කළ තැනැත්තෙක්. මෙම සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මොරවක මහේස්ත්‍රාත් අජිත් ලියනගේ මහතා නියෝග කළේ මෙම සැකකරු ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ප්‍රදේශවාසීන් පවසන්නේ දෑරංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් මෙම තොරතුරු පොලිසියට ලබා දීම තුළින් දරුවන්ට සිදුවන්නට ගිය අපරාධය වළක්වා ගැනීමට හැකි වූ බවයි. මේ අතර අනුරාධපුර නගරයේ විදුහලක ගුරුවරියක් විසින් Zoom තාක්ෂණය මගින් උපකාරක පන්ති පවත්වන අතරතුර හැක ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ළමයි 87කගේ කාලේ 88කගේ ඔයා කාලතුනකට ඔය ගෙවන්න බැරි පව්. ඔන්න කෑ ගහනකොට අම්මේ අම්මේ තාත්තේ කියලා ගිහින් බලනකොට බලු මූණක් දාගත්ත එකේ මුළු පන්තියම අවුල් කරලා මේ බලු මූණ අර පැත්තට මේ පැත්තට හරව විකාර පාට දානකොට ළමයි බය වෙලා නැගිටලා දුවලා පැනලා හරි මේ විකාර වෙලා ගියා එකපාරට. සිසුන් 80 දෙනෙකු පමණ මෙම උපකාරක පන්තියට එක්ව සිටියේදී පසුගිය 5 වනදා සුනක මුහුණක් පැළඳ සිටි පුද්ගලයෙකු දර්ශනය වෙමින් අසභ්‍ය ක්‍රියාවල නිරත වූ බවයි ගුරුවරිය කියා සිටියේ. එවැනිම හැක ප්‍රහාරයක් අද පැවති Zoom තාක්ෂණ යොදාගත් උපකාරක පන්තියකටද එල්ල වී තිබෙනවා. හැකවරයෙකු මෙම Zoom තාක්ෂණ උපකාරක පන්තියට ඇතුළු වී පාසල් සිසුන්ට දර්ශනය වන පරිදි විවිධ අසභ්‍ය සටහන් තබා තිබුණා. අද ආවා මන් දන්නේ නැහැ උද වෙන එකෙක්ද කියලා. ඇවිල්ලා අම්මු තිත්ත කුණුහරුපෙන් බයිනවා ගුරුවරයාට. මේ පිළිබඳ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ඉංග්‍රීසි දීපාලෝක විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් තම ගෝල හිමි නමක් ඝාතනය කිරීමට සැලසුමක් සකස් කර තිබෙන බවට අනාවරණය වනවා. විහාරස්ථානයේ රියදුරු මාර්ගයෙන් පැල්වත්තේ පොඩි නැමැති පුද්ගලයාට රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා දී ගෝල හිමියන්ව ඝාතනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. විහාරාධිපති හිමියන් ලබා දුන් මුදල් රියදුරු විසින් ප්‍රයෝජනට ගෙන ඇති අතර අදාළ මුදල පැල්වත්තේ පොඩියට ලබා නොදී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ඝාතන සැලසුම පිළිබඳව පසුව රියදුරා විසින් විහාරස්ථානයේ ගෝල හිමි නමට දැනුම් දී තිබෙනවා. ක්‍රියාත්මක වූ මෙම භික්ෂුන් වහන්සේ විසින් ඒ පිළිබඳව පානදුර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයට සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබෙනවා. පොලිසිය ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන්ව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ අතර අත්අඩංගුවටගත් විහාරාධිපති හිමියන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. පසුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප 3ක් සහ දැඩි ඇප කොන්දේසි සහිතව විහාරාධිපති හිමියන්ව මුදා හැර තිබෙනවා. මෙරට කොවිඩ් ව්‍යාප්තිය විමසා බලන්නයි මේ සූදානම. COVID-19 ආසාදිතයින් 842 දෙනෙකු අද මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,69,518 දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කිරීමේ වැඩපිළිවෙල අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදීම සිදු කෙරුණා. COVID-19 ආසාදිත තවත් මරණ 40ක් ඊයේ සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අතර පිරිමි පුද්ගලයන් 29 දෙනෙකු සහ කාන්තාවන් 11 දෙනෙකු වෙනවා. වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 ඉක්මවන වන අතර එම සංඛ්‍යාව 28ක්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 3391ක්. බණ්ඩාරවෙල ඇල්ල නිව්බර්ඩ් වතුයායේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් ඊයේ හඳුනාගත් ආසාදිතයන් 12 දෙනාගෙන් එක්කෙකු පලා ගොස් තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ අදාළ ආසාදිතයා රැගෙන යාමට ගිලන් රථයේ පැමිණෙන අවස්ථාවේ ඔහු පලා ගොස් සිටි බවයි. අදාළ ආසාදිතයා අද උදෑසන කිරි අලෙවි කිරීමට යමින් සිටියේදී ඇල්ල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එක්ව අල්ලා ගැනුණු අතර පසු ඔහු බිඳුනුවැව COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත්තා. COVID-19 මර්ධන එන්නත් කිරීමේ වැඩසටහන් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මක
වුණා. අපවාර්තාකරුවන් පැවසුවේ එන්නත් ලබා ගැනීම සඳහා විශාල වශයෙන් ජනතාව එන්නත් මධ්‍යස්ථාන කරා පැමිණෙන බවයි. මේ අතර ෆයිසර් එන්නත ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලෙස ලබා දීම ඊයේ ආරම්භ කෙරුණු අතර අද එය අත්හිටුවීමට පියවර ගැනුණා. ජනතාවගේ අතර කැප් අතර යනවා. දැන් මේ ලෝකයේ තියෙන හොඳම එන්නත ෆයිසර් එන්නත බැවින් මේක VIP ලා එන්නත් කර ගැනීම සඳහා මේ ක්‍රියාවලිය කරා කියන ඒක මම ප්‍රතික්ෂේප කරනවා. මොකද මේක වෛද්‍ය සහ අනිකුත් තාක්ෂණික අංශ වලින් කරන නිර්දේශ මත පමණයි මේ එන්නත අපි ලබා දීමේදී කොහාටද දෙන්නේ කාටද දෙන්නේ සහ ඒ අනිකුත් තාක්ෂණික දේවල් සලකලා බලලා තමා අපි කටයුතු කරන්නේ. එක්සත් ජනපදයේ පසුගිය මැයි මාස 24 වනදා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන් පසුගිය ජූලි 6 වනදා සිට 3 වෙනි මට්ටම දක්වා යාවත් කාලීන කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එම 3 වෙනි කාණ්ඩය යටතේ සංචාරක සීමාව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කාලීනව නිකුත් කරනු ලබන සංශෝධනයක් බවයි. COVID-19 තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙලෙස සංචාරක සීමා නිකුත් කර ඇති අතර එහිදී ත්‍රස්තවාදී තර්ජන පිළිබඳව ඊට ඇතුළත් වීම අදාළ වර්ග කිරීමට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ සංචාරක සීමාවන් 4 වන මට්ටමේ සිට 3 වෙනි මට්ටම දක්වා යාවත් කාලීන කර ඇත්තේ හුදෙක් රටේ පවතින COVID-19 තත්ත්වය නිසා බවත් ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් එහි සඳහන් නොවන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය කර ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මේ අතර බුද්ධි තොරතුරු විශ්ලේෂණයට අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ එවැනි තර්ජන පිළිබඳ තොරතුරු මේ වනතෙක් වාර්තා වී නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද සවස පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් මෙලෙස පැමිණියා. තුමාලට ආරාධනා කරලා තියෙන මේ වෙල්ගම මන්ත්‍රීතුමා මොකද මේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැට විශේෂ ආරාධනා අවශ්‍ය වන්නේ නැහැ. අයි මේ ආණ්ඩුවෙන් කෙනෙලිකම් වෙන්නේ. එහෙම පේනවද? ඒක ඔබතුමාට පේන්නේ නැද්ද? නෑ ඉතින් අපි සාමාන්‍ය ඉතින් ඔය වගේ සාමාන්‍ය දේවල් ඉතින් ඔය අද ඊයේ අමුතුවෙන් ඇතිව තත්ත්වයක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාද මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා මෙලෙස එක්වුණා. දැන් ආණ්ඩුවෙන් යන්න කියලා කියනවනේ ඒක පොඩ්ඩක් යන්න තරම්. පොඩ්ඩක් කියන්න ඕන. අනේ නෑ මොකද වැඩ කර දැන්. නෑ ආණ්ඩුවෙන් ඒ විදිහට කතන්දර නෑ අපි කියන්නේ මම කියන්නේ මොකද කියන්නේ පක්ෂේ හරි පොහොට්ටුවෙන් කියන පරිදි අපි යන්න බෑනේ අපි ප්‍රතිපත්තිමේ තීරණ ගන්න ඕන අපි වනේ. දැන් රට වටින් අටට. රට වටින් අටට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත් කර තිබෙනවා. අද ඒ මහතා සිය ධුරයේ වැඩබාර ගනු ලැබුවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රතවාහන හා අපරාධ යන අංශවල වැඩබාර ගැනීම බත්තර මුල්ලේ පිහිටි එම කාර්යාලයේදී සිදු කෙරුණා. පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කටුනායක ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකුගේ සහෝදරයෙකු හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. ලොව උත්කර්ෂවත්ම ක්‍රීඩා උළෙල වන ඔලිම්පික් උළෙලට තව ඇත්තේ දින 15ක්. මෙවර ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වෙන ඔලිම්පික් උළෙලට යන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නිල විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණ වාහිනී මාධ්‍ය ජාලයයි. Road to the Olympic. ජූලි 23 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා ජපානයේ ටෝකියෝ අගනුවර කේන්ද්‍ර කරගනිමින් 32 වන ඔලිම්පික් උළෙල ආරම්භ වෙනවා. ඊට ශ්‍රී ලංකාවේ අභිමානය පෙරටු කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. අශ්වාරෝහක ඉසව්වෙන් මැටිල්ඩා කාල්සන්, ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කරමින් මිල්කා ගිහානි ද සිල්වා, විඩිතැබීමේ කාන්තා ඉසව්ව නියෝජනය කරමින් තෙහානි එගොඩවෙල, පිහිනුම් ඉසව්ව නියෝජනය කරමින් මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර් එක්ව සිටිනවා. ඊට අමතරව බැඩ්මින්ටන් ඉසව්ව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න, ජූඩෝ ක්‍රීඩාව නියෝජනය කරමින් චාමර ධර්මවර්ධන, මීට 800 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් නිමාලි ලියනාරච්චි සහ මීට 100 ඉසව්ව නියෝජනය කරමින් යුපුන් අබේගොන් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරනවා.
ශ්‍රී ලාංකේය අභිමානයේ පෙරටු කරගනිමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තරඟවදින අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිල විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි. අද කොළඹ ඔලිම්පික් නිවහනේදී පැවති උත්සවයකදී ශ්‍රී FM, රන් FM, EFM ඇතුළු ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මෙවර ඔලිම්පික් උළෙලේ නිල මාධ්‍ය සහකරුවා ලෙස තෝරා ගැනුණා. ඒ අනුව අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් යන ගමනේ තොරතුරු සහ ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරියේදී දැක බලා ගැනීමට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සමග එක්ව ඔබටත් අවස්ථාව හිමිවනු ඇති. Road to the Olympic. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන ග්‍රාන්ඩ් ෆ්ලවර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා. එසමගින් ලයිව් ඇටේට් අදට අවසන්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.